මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම තමයි transfer of property. දැන් අපි කලින් වීඩියෝ ටියුටෝරියල් එකේදී කතා කරා property එකකදී යම්කිසි sale of good එකක් සම්බන්ධයෙන් එතන contract එකක් එළඹෙනකොට තියෙන elements මොනවද? ඒ ආදී විදිහට contract of sale එකක් අදාළ කාරණා ටික අපි ඉගෙන ගත්තා. දැන් අපි කතා කරන්න යන්නේ property එකක් transfer වෙනවා කියන්නේ මොකක්ද කියලා. property එකක් transfer වීමත් එක්ක මොනවද ලැබෙන දේවල් කියලා. Now transfer of property property එකක් එක් පුද්ගලයෙක්ගෙන් තවත් පුද්ගලයෙකුට ලැබුණම දැන් අපි මෙතනදී මේ පුද්ගලයෝ දෙන්න seller සහ buyer විදිහට සැලකුවොත් seller විසින් buyerට යම් property එකක් transfer කිරීමක් වෙනවා. ඔයාලට මතක ඇති existence of two parties පාර්ශ්ව දෙකක් ඉන්නවා. contract එකේදී sale of good එකකදී ownership එක transfer වීමක් වෙනවා. දැන් seller ළඟ තිබිච්ච මේ භාණ්ඩය දැන් ඔහු buyerට transfer කරනවා. මේ property එක transfer කිරීමත් එක්ක property එක transfer වෙනවත් එක්කම ownership එකත් ඒ property එකට තිබුණු ownership එකත් seller ගෙන් buyerට දැන් transfer වීමක් වෙනවා. Now the transfer of property equals to transfer of ownership of goods. property එක transfer වෙනකොට ඒකේ අයිතියත් ඒ සමගින්ම යනවා. මේ අයිතියත් ඒ සමගින්ම යනකොට මේ අයිතියත් එක්ක බැඳිලා තියෙන link වෙලා තියෙන rights and liabilities තියෙනවා. Transfer of ownership linked with certain rights and liabilities. මේ එක rights and liabilities තියෙන දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ භාණ්ඩය සම්බන්ධයෙන් මේ තියෙන good එක සම්බන්ධයෙන් මොකක් හරි damage එකක් වුණොත් ඒ damage එක දරන්න ඒ damage එකෙන් වෙන loss එක දරන්න වෙන ඒ damage එක මේ property එක වෙනුවෙන් තියෙන risk එක කලින් තිබුණේ sellerට. දැන් property එක transfer වීමත් එක්ක ඒ risk එක pass වෙනවා මේ transfer එකත් එක්ක pass වෙන ownership එකත් එක්ක buyerට තමයි දැන් මේ risk එක තියෙන්නේ. එහෙනම් risk එක pass වෙන ownership එකත් එක්ක අපි මේ risk passes with ownership කියන එක separate video tutorial එකේදී කතා කරනවා. මෙතනදී අපි කතා කරන් තියෙන transfer of property. නමුත් ඔලුවට ගන්න property එක transfer වෙනවත් එක්කම ownership එක transfer වෙනවා. ownership එකත් සමගින් ඒ අදාළ property එකේ තියෙන risk එකත් pass වෙනවා. Who bears the loss decided on the basis of the ownership of goods, not on possession of goods. Delivery is a immaterial thing. Now let me take an example. වාහනයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් අද දවසේදී එක්තරා පුද්ගලයෙක් එක්ක ගිවිසුමකට එළඹෙනවා. මේ ගිවිසුමකට එළඹිලා පාර්ශ්ව දෙකම අත්සන් කරනවා මේ ප්‍රොපර්ටි එක අයිතිය හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන්. දැන් transfer of property එකක් සිද්ධ වෙනවා. property එක transfer වෙනවා. ගිවිසුමට අත්සන් කරාම ownership එකත් pass වෙනවා. අද දවසේදී මේ ගිවිසුමට අත්සන් කළා මේගොල්ලෝ ගෙදර යනවා. මෙයාලා agree වෙනවා ඊළඟ දවසේදී මේ අදාළ වාහනය delivery එක කරනවා කියලා. මේ දවස ඇතුළතදී රාත්‍රී කාලයේදී මේ වාහනයට ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. එහෙමත් නැත්නම් ඩෙලිවරි එක කරන අවස්ථාවේදී වාහනයට ඩැමේජ් එකක් වෙනවා. එතකොට මේ ඩැමේජ් එක සිද්ධ වුණාටම තාම බයර්ට මේකේ ඕනර්ෂිප් එක ලැබිලා නැති පොසෙෂන් එක ලැබිලා නැති වුණත් ඔහු ඊයේ දවසේම ඔහුට ඕනර්ෂිප් එක පාස් වුණා. එහෙනම් transfer of property කිව්වම මේක physically ලැබෙන්න ඕනේ නැහැ. ඩෙලිවරි එක ලැබෙන්න ඕනේ නැහැ. ඕනර්ෂිප් එක පාස් වෙනවා නම් පොසෙෂන් එක නැති වුණත් රිස්ක් එක තියෙන ඔහු සතුවයි. එහෙනම් transfer of property කිව්වම අපිට වැදගත් වෙන්නේ මේක property එක transfer වෙන අවස්ථාව. දැන් අපි decide කරගන්න ඕනේ කොතනදීද එහෙනම් මොන instance එකේදීද property එකක් transfer වෙන්නේ. මේක decide කරගන්න rules වගේක් තියෙනවා. ඒ rules ටික තමයි අපි මේ video tutorial එකේදී කතා කරන්නේ. කොයි මොහොතේදීද property එකක් transfer වෙන්නේ. මොකද මේ pass වෙන property එක transfer වෙන මොහොතේදී තමයි වැදගත් වෙන්නේ property එක transfer වීමත් එක්ක ownership එකත් pass වෙන නිසා යම්කිසි හානියක් හෝ damage එකක් වුණොත් මේ obligations rights ටික කාටද තියෙන්නේ කියලා decide කරගන්න පුළුවන් යන්නේ property එක transfer වෙච්ච අවස්ථාව මොකක්ද කියලා හඳුනා ගැනීමත් එක්ක. අන්න ඒ දේ හඳුනා ගන්න විදිහ තමයි අපි මේ video tutorial එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. Right. Rules relating to the transfer of property. General rule එක තමයි section 17 කියනවා In a contract for sale, property shall not transfer to buyer until goods are ascertained. මේ section 17 ඉතාමත් වැදගත්. අපි ඊළඟට කතා කරන section සියල්ලම කතා කරනකොට ඒ section සියල්ලම subject to the section 17. මේ section 17 එකේ කියන කාරණාවත් එක්ක ඉතාමත් වැදගත් වෙනවා. මම මේකේ තියෙන ගැළපීම ඉස්සරහට අපි කතා කරනකොටත් කියන්නම්. දැන් මෙතන කියනවා in a contract for sale, property shall not transfer to the buyer until goods are ascertained. Right? දැන් උදාහරණයක් විදිහට නැවකට සෙලර් විසින් භාණ්ඩ ටිකක් ලබා දෙනවා මේක එහෙම නැත්නම් අපි කියනකො කුරියර් කරන සර්විස් එකකට කුරියර් කරන වෑන් එකකට දෙනවා මෙන්න මේ භාණ්ඩ ටික ගිහිල්ලා මේ අදාළ පුද්ගලයාට ලබා දෙන්න කියලා.
ඒ වාහනේ එනකොට ඒ වාහනේ ලගේජ් එක ගත්තාන් පස්සේ ඔයාට දීලා තියෙන භාණ්ඩ ඒ ලයිස්තුවට අපි කියනකො මේ පෙට්ටිය ඔයාට දෙන්න තියෙනවා. මේකත් එක්ක තවත් පෙට්ටි වගේක් තියෙනවා. මේ තවත් ඩිලිවරි කරන් තියෙන ඒවා. එතනදී දැන් ඔයාට වණ තියෙනෙත් මොකක් කර අපි කියනකො හාල් වගේක් කියලා. රයිට්? මේගොල්ලන්ටත් දෙන්න තියෙන හාල් වගේක්. මේගොල්ලන්ටත් දෙන්න තියෙන හාල් වගේක්. එතකොට එවැනි අවස්ථාවකදී මේක ඇසටේන් ගුඩ් එකක් නෙමෙයි. මේ හාල් ප්‍රමාණය ඔයාටද මේ හාල් ප්‍රමාණයද ඔයාටද මේ හාල් ප්‍රමාණයද ඔයාටද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න බෑ. එහෙනම් ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ until goods are ascertained. මේ අදාළ ප්‍රොපර්ටි එක මේ අදාළ පුද්ගලයාට කියලා ස්පෙસિෆිකලි අයිඩෙන්ටිෆයි කරගන්නකම් ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. නමුත් මෙතනදී මේකේ ගහලා තිබ්බොත් එහෙම මේක ඇවිල්ලා Aට මේක ඇවිල්ලා Bට මේක ඇවිල්ලා Cට කියලා අන්න එතකොට මේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වීමක් වෙලා තියෙනවා. මොකද ප්‍රොපර්ටි එක අයිඩෙන්ටිෆයි කරලා තියෙන නිසා. අපි මේක ඉන් ඩීටේල් ඉස්සරහට කතා කරනවා. දැනට ඔළුවේ අයිඩියා එක තියාගන්න. යම්කිසි අවස්ථාවකදී බයර් සහ සෙලර් අතර ප්‍රොපර්ටි එකක් ට්‍රාන්ස්ෆර් වෙනකොට ඔවුන් දෙදෙනා අතර ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණා කියලා කරුණු තිබුණාද? අපි ඉස්සරහට කතා කරන රූල්ස් යටතේදී කොයි අවස්ථාවේදීද පාස් වෙන්නේ කියලා. දැන් සෙලර්ගෙන් බයර්ට ප්‍රොපර්ටි එක පාස් වුණා කියලා ඒ රූල්ස් වලට අනුව ඩිසයිඩ් වුණොත් ඒ පාස් වෙච්ච ප්‍රොපර්ටි එක ඇසටේන් කරගෙන නැත්නම් අන්ඇසටේන් ගුඩ් එකක් නේ. අපි කතා කරා ප්‍රොපර්ටිස් වර්ගවලදී අන්ඇසටේන් කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ ප්‍රොපර්ටි එක අන්ඇසටේන් ගුඩ් එකක් නම් රූල්ස් වලින් කියලා තිබ්බත් ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණා කියලා property shall not be transferred කියලා කියනවා section 17 යටතේ. අපි මේක case laws එක ඉස්සරහට කතා කරමු. right. දැන් තියෙනවා වැදගත්ම කාරණාව general rule එකේදී section 18 කියනවා in contract for sale property is transferred to the buyer at such time as parties to the contract intend to be transferred. now contract එකේ ඉන්න පාර්ශවකාරයන් මේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් කිරීම සම්බන්ධයෙන් අදහස් කරන අවස්ථාවේදී ඉන්ටෙන්ට් කරන අවස්ථාවේදී ප්‍රොපර්ටි එක බයර්ගෙන් සෙලර්ට පාස් වෙනවා කියලා කියනවා. සෙලර්ගෙන් බයර්ට ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා කියනවා. property is transferred to buyer at such time as parties to the contract intend to be transferred. එතකොට ප්‍රශ්නයක් එනවා intend to be transferred parties වල intention එක තිබුණද නැද්ද කියලා බලා ගන්න කොහොමද? intention එක කියන එක හොයාගන්න යම්කිසි නිර්ණායකයක් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. and that procedure or how to determine the intent has been set out in section 18 subsection 2. It says intention can be ascertained by the terms of the contract. Now in the terms of the contract, if the parties have said when the parties have signed the particular document or if they have set out a date from October 13 the ownership of the property or the property will be transferred to the buyer, then their intention to transfer the property is ascertained and shown in the terms of the contract that on that particular date they have intent to transfer the property. So we can decide upon that the property has been transferred on that specific day from seller to buyer. So that is a one way intention can be ascertained. The other way of intention can be ascertained is by the conduct of the parties. Now if the parties has been conducted in a manner which shows their intention and that based on their conduct we can deem that the property has been transferred to the buyer and they have intent, the parties have, the buyer and seller has intent to pass the property to the buyer on that particular time based on their conduct of the parties, right? And the other way of ascertaining the intention is by the circumstances of the case. If the contract has been not set out and if there's the conduct is not being shown as to their intention, then we are looking to the circumstances of the case. Now when deciding upon those things based on the terms of contract, conduct of the parties, circumstances of the case, the sales of goods ordinance set out certain rules in determining the intention of the parties. Now it says rules as to ascertaining intention. Now section 19 set out certain rules. Rule number 1 is in an unconditional contract, right? Unconditional contract means there is no conditions has been imposed to the contract, right? මේ දේ කරන්න, මේ දේ කරොත් මේ දේ වෙනවා ආදී විදිහේ මුකුත් conditions නැහැ. parties දෙක agree වෙනවා මුදල් ගෙවීමත් එක්ක property එක transfer කරනවා කියලා. කිසිම conditions නැහැ. වාහනේ damage ඇති වෙන ඒක හදන්න. එහෙමත් නැත්නම් ඉඩමක වැටක් තියෙනවා වැට ගැහුවට පස්සේ අපි
ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් කරගමු. එතකොට කන්ඩිෂන් එකක් මත තමයි යාලා ඇග්‍රීමන්ට් එකට එන්නේ. වැට ගැහුවට පස්සේ තමයි ඉඩම මිලදී ගැනීමක් වෙන්නේ. එහෙම කන්ඩිෂන්ස් නැතුව අන්කන්ඩිෂනල් කොන්ට්‍රැක්ට් එකකදී contract for sale of a specific good which is in deliverable state විකිණීමට හැකි මට්ටමක තියෙන deliverable state එකක තියෙන specific good එකක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් unconditional contract එකකට ලැබුණොත් මේ එලිමන්ට් සේරම මතක තියාගන්න මේ විතාමත් වැදගත්. deliverable state එකක තියෙන specific good එකක් මිලදී ගැනීම සම්බන්ධයෙන් contract of sale එකකට ලැබෙනවා නම් unconditional contract එකකින් property in good passes to the buyer when the contract is made. මේක තමයි general rule එක. right? එතකොට කියනවා time of payment මේකට දාලා ගෙවීම කරපු අවස්ථාව or time of delivery is immaterial. Now what does it mean? The parties have decided to now a particular person wants to buy a car. එක්තරා පුද්ගලයෙක් දැන් වාහනයක් මිලදී ගන්න ඕන වෙලා යා කාර් සේල් එකට ගිහිල්ලා ඒ මිලදී ගැනීම කරනකොට පාර්ශ්ව දෙක ස්පෙસિෆික් ගුඩ් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න වාහනයක් මේ සුදු පාට මෙන්න මේ නම්බර් එක තියෙන වාහනය තමයි දැන් මිලදී ගන්න යන්නේ. ඒ අදාළ මිලදී ගන්න වාහනය $128ක මුදලකට දැන් ඕන් මිලදී ගන්න ලෑස්ති. වාහනේ ඩිලිවරබල් ස්ටේට් එකක තියෙනවා. කිසිම කන්ඩිෂන්ස් නැහැ. මේකට දේවල් කරන්න නැත්තම් මුදල් ලබන මාසෙ ගෙවන්න. ඔයගේ ෆියුචර් ඩේට් එකක්වත් කන්ඩිෂන්ස් වත් මුකුත් නැහැ. ඕන් කාර් සේල් එකට ගියා වාහනේ හඳුනගත්ත ස්පෙસિෆික් ගුඩ් එකක් විදිහට දැන් හඳුනගෙන තියෙන ඒ වාහනේ ඩිලිවරබල් ස්ටේට් එකක තියෙනවා. අන්කන්ඩිෂනල් කොන්ට්‍රැක්ට් එකට ලැබෙනවා. අන්කන්ඩිෂනල් කොන්ට්‍රැක්ට් එකට ලැබෙනකොට මේ පාර්ශව අත්සන් කරන අවස්ථාවේදී මේ ගිවිසුම අත්සන් කරන අවස්ථාවේදී property in goods passes to the buyer. ඒ කරන අවස්ථාවේදී ඔවුන්ගේ ඉන්ටෙන්ෂන් එක පෙන්වන්න කරනවා property එක ට්‍රාන්ස්ෆර් කරන්න යාලා ඉන්ටෙන්ට් කරා කියලා. අන්න එහෙනම් අත්සන් කරන අවස්ථාවේදී මේක property එක පාස් වෙනවා. buyer තමයි එතකොට මේකේ රිස්ක් එක දරන්න ඕනේ. buyer ට තමයි එතකොට property එක ට්‍රාන්ස්ෆර් වෙලා තියෙන්නේ. මේකේ ඩිලිවරි එක වුණාද නැත්නම් පේමන්ට් එක කරන්නේ තව මාසෙකින්ද ඒ කියන දේවල් වැදගත් නැහැ. කොන්ට්‍රැක්ට් එකට අත්සන් කරන අවස්ථාවේදී කොන්ට්‍රැක්ට් එකට එළඹෙන අවස්ථාවේදී property එක පාස් වුණා කියලා ඩීම් කරනවා. එතකොට ඕක තමයි පළවෙනි රූල් එක when ascertaining the intention of the parties of transferring the property from seller to the buyer. හරි. ඊට පස්සේ මේකට අදාළ කේස් එකක් තියෙනවා Dennett versus Skinner and Collins කියලා. Plaintiff sold a car in an auction. Buyer asked to allow the car to take away in return for his check. Right? Plaintiff කෙනෙක් auction එකකදී වාහනයක් sold out කරනවා. ද වාහනේ විකුණනවා. ඊට පස්සේ buyer මොකද කරන්නේ? Buyer asked to allow the car to be take away. Allow to car to be take away in return for his check. දැන් මෙයා කියනවා මම check එකක් දෙන්නම් මට වාහනේ අරන් යන්න ඉඩ දෙන්න කියලා. Plaintiff allowed him after obtaining his signature to a document that the title of the vehicle, right? That the title of vehicle will not pass until the clearance of check. Else signed document had no effect on contract and contract concluded on the fall of hammer before execution of that certificate. දැන් මොකද්ද මේ කේස් එකේදී කියන්නේ? මිනිත්තුවකට වීඩියෝ එක පෝස් කරලා මේ කේස් එකේ කියන කාරණා තේරුම් ගන්න බලන්න. right. මේ කේස් එකේදී කියනවා එක්තරා ඔක්ෂන් එකකදී වාහනයක් විකිණීමක් කරනවා. දැන් වාහනය විකිණීම කරාට පස්සේ බය ඇවිල්ලා කියනවා මට වාහනේ අරන් යන්න දෙන්න මම ඔයාලට චෙක් එකක් දෙන්නම්. මේ ගෙවීම කරන්න චෙක් එකකින් මට වාහනේ ගෙනියන්න දෙන්න කියලා. එහෙම කිව්වට පස්සේ ප්ලේන්ටිෆ් මොකද කරන්නේ? මේ ඔක්ෂන් එක කරපු පුද්ගලයා එහෙම නැත්නම් වාහනේ ඕන කියනවා. රයිට් මම ඔයාලට ඔයාගේ චෙක් එක ඇක්සෙප්ට් කරන්නම්. හැබැයි ඔයා මේ ડોකියුමන්ට් එක අත්සන් කරන්න ඕනේ. ඔයාට ඕනර්ෂිප් එක මේ ප්‍රොපර්ටි එකේ ටයිටල් එක පාස් වෙන්නේ. ඒ කියන්නේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණාට දැන් සාමාන්‍ය අවස්ථාවක තියෙන ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වීමත් එක්කම ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙනවා. මෙයාලා කියනවා නමුත් ප්‍රොපර්ටි එකට දුන්නට ඕනර්ෂිප් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ, ටයිටල් එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. මෙන්න මේ චෙක් එක ක්ලියර් වෙනකන් චෙක් එක බැංක් එකට දාලා චෙක් එක ක්ලියර් වෙනකන් ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. අන්න ඒකට ඔය ඇග්‍රී වෙනවා කියලා අත්සන් කරලා ඩොකියුමන්ට් එකක් දෙන්න කියලා. ඊට පස්සේ මෙන්න මේ ප්‍රශ්නයක් ඇති වෙනවා මේ චෙක් එක ඩිස්օනර් වෙනවා. ඩිස්օනර් වුණාන් පස්සේ ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ප්‍රොපර්ටි එකේ ඕනර්ෂිප් එක කාටද තියෙන්නේ කියලා. මෙතනදී කෝට්ස් කියනවා මේ පස්සේ ඇති කරගත්ත ඩොකියුමන්ට් එක සිග්නේචර් ටු ඩොකියුමන්ට් එක මේ ඩොකියුමන්ට් එකේ වැලිඩිටි එකක් නැහැ කියලා. රයිට්? එහෙමත් නැත්නම්
ජෙනරල් රූල් එකේ කියනවනේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා ඒ අදාළ කොන්ට්‍රැක්ට් එකට ඇති වෙච්ච අවස්ථාවේදීම දැන් මෙතනදී කොන්ට්‍රැක්ට් එකට ඇති වෙන්නේ ඔක්ෂන් එකකදී ඔයාලා කතා කරන කොන්ට්‍රැක්ට් ලෝ වලදී ඔක්ෂන් එකකදී හැම එක පල්ලෙහාට දාන අවස්ථාවේදී එතනදී ඇක්සෙප්ටන්ස් එකක් එනවා ඔෆර් එකක් වෙනවා කවුරු හරි බිඩ් එකක් කරා මේක ඔෆර් එකක් වෙනවා right හැම එක පල්ලෙහාට දානකොට right when the fall on hammer that is the acceptance right when the offer and acceptance has been made we said contract has been entered upon contract has been made offer එකක් තිබුණා offer එක accept කරා එතකොට contract එකක් made වෙනවා එතකොට general rule එකේ කියනවා contract එකක් made වෙන අවස්ථාවේ වැදගත් වෙන්නේ delivery එකවත් payment එකවත් immaterial දැන් මෙතනදී payment එක වෙලා නැහැ තාම check එක issue වෙලා නැහැ check එකකින් payment එක වෙලා නැහැ හැබැයි ඒක immaterial මොකද එතකොට contract එක ඇති වෙලා ඉවර නිසා contract එක ඇති වුණාට පස්සේ මේ document එකත් sign කරන්න. එතකොට contract එකෙන් පස්සේ වෙන දෙයක් මේ contract එකට apply නැහැ. හැබැයි මේ document එක එයාලා auction එක පටන් ගන්න කලින්ම දාලා තිබුණොත් එහෙම යම්කිසි අවස්ථාවකදී ඔයාලා check එකකින් නම් payment එක කරන්නේ මේ property එකේ ownership එක pass වෙන්නේ check එක clear වුණාට පස්සේ කියලා ඒ condition එක දාලා ඉවර වෙලා හැම එක fall කරා නම් එහෙම නැත්නම් මිටිය පල්ලෙහාට දාලා අර auction එකේ මේකේ acceptance එක කරා නම් අන්න එතකොට මේකේ property එක transfer වෙන්නේ නැහැ. නමුත් මේ අවස්ථාවේදී මේ document එක sign කරන්නේ after the contract being made. හැම එක fall කරාට පස්සේ contract මේ document එක රත්සන් කරගන්න. ඒ නිසා මේ document එකෙන් had no effect on contract. contract එකට කිසිම බලපෑමක් නැහැ. execution of the certificate එහෙම නැත්නම් contract එක conclude වෙන්නේ අර හැම එක fall කරන අවස්ථාවේදී. ඒ නිසා මෙතනදී property එක transfer වෙලා ඉවරයි කියලා කියනවා. අපි අර මේ section 19 කතා කරපු පළවෙනි rule එක යටතේ time of payment එක immaterial කියලා කියන නිසා. right? හරි. ඊළඟට දෙවෙනි rule එක section 19 දෙවෙනි rule එක ඇවිල්ලා අර පළවෙනි rule එකට තියෙන exception එක. දැන් පළවෙනි rule එකට කියවන contract එක made වෙන අවස්ථාවේදී කියලා. නමුත් මෙතනදී කියනවා contract එක made වෙන අවස්ථාවේදී contract එකට එළඹෙන අවස්ථාවේදී නෙමෙයි. seller bound to do something. right? පළවෙනි එකේ කියවන අර deliverable state එකක තියෙන unconditional කියලා. දැන් මෙතන කියනවා seller bound to do something. seller යම්කිසි ක්‍රියාවක් කරන්න තියෙනවා for the purpose of putting them into deliverable state. දැන් rule number 1 එකේ කිව්වා deliverable state එකේ තියෙන property එකක් තමයි specific good එකක් pass කර ගැනීමක් ගැන කතා කරනකොට contract එක made වෙන අවස්ථාවේදී property එක transfer වෙනවා කියලා කියනවා. දැන් deliverable state එකක නැති property එකක් මේක deliverable state එකට ගේන්න seller විසින් යම්කිසි ක්‍රියාවක් කරන්න වෙනවා නම් උදාහරණයක් විදිහට ඉඩමක් විකිණීමක් සම්බන්ධයෙන් seller කියනවා right මට මේකේ මායින් ටික හඳුන්වන්න තියෙනවා මම මායින් ටික හොයාගන්න පුළුවන් වෙන විදිහට ඉඩම වටේට fence එකක් ගහලා දෙන්නම්. Now the seller is bound to do something. Seller is bound to make that fence to identify the boundaries in order to put them into deliverable state. In such instances, property does not pass until such thing be done and buyer has been notified. මේ වැට ගහලා ඉවර වෙලා බයර්ට ඒක දැනුවත් කරනකම් property එක transfer වෙන්නේ නැහැ උන් contract එකට එළඹුණත්. උදාහරණයක් විදිහට දැන් පාර්ශ්ව දෙක ගිවිසුමකට අත්සන් කරනවා. contract එකකට මේ දෙන offer and acceptance එකක් සිද්ධ වෙනවා. නමුත් ඒ offer and acceptance එකේදී condition එකක් වුන් දා ගන්නවා නම් seller bound වෙලා ඉන්නවා නම් මේ property එක deliverable state එකට ගෙන යම් කිසි ක්‍රියාවක් කරන්න ඒ ක්‍රියාව කරලා buyerව notify කරනකම් the property does not pass කියලා කියන අර general rule එකට වඩා එහා ගිහපු exception rule එකක්. මොකද parties වල එතකොට intention එක නැහැ කියලා කියනවා to transfer the property until that thing has been done by the seller in order to put them into a deliverable state. අපි මේ හැමදේම කතා කරන්නේ intention එක ascertain කරන්න කොහොමද කියලා. මොකද අපි intention එක තමයි වැදගත් වෙන්නේ. section 18 කියනවා property එකක් transfer වෙන්නේ property is transferred to the buyer at such time parties to the contract intend to be transferred. එතකොට මෙතනදී කියනවා parties වල intent එක හොයාගන්න නම් ඔවුන් අර deliverable state එකට ගෙන ක්‍රියාව කරාට පස්සේ තමයි parties වල intent එක ඇති වෙන්නේ. එතකන් මේ property එක pass වෙන්නේ නැහැ කියලා section 19 rule 2 එකෙන් කියනවා. ඊළඟට section 19 rule 3 එකෙන් කියනවා මේකත් අර rule 1 එකට තියෙන exception එක contract for sale of a specific good in a deliverable state. දැන් කලින් එකේ තිබ්බේ
deliverable state එකට ගේන්නේ යම් කිසි ක්‍රියාවක් කරන්න තියෙන එකක්. එතකොට ඒක deliverable state එකේ තියෙන දෙයක් නෙමෙයි. But now in this rule, imagine a situation where a contract of sale for a specific good and that good is in a deliverable state. දැන් මේක විකුණන්න පුළුවන් මට්ටමක තියෙනවා, deliver කරන්න පුළුවන් මට්ටමක තියෙනවා. හැබැයි seller is bound to weigh, measure, test or do some other act with the goods for the ascertainment of the price. තාම price එක determine කරලා නැහැ. price එක determine කරන්න මොන හරි ක්‍රියාවක් seller කරන්න තියෙනවා. එහෙනම් මේ price එක determine කරගන්න අවශ්‍ය ක්‍රියාව කරනකම් property එක pass වෙන්නේ නැහැ. ඒ ක්‍රියාව කරලා buyer notify කරාට පස්සේ තමයි property එක pass වෙන්නේ. Until such time property do not pass to the buyer. Right? Deliverable state එකක් තියෙන specific good එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් හැම දෙයකම. නමුත් seller bound වෙලා තිනවා මේකේ price එක determine කරගන්න අවශ්‍ය කරන්න බරමයිද. බරකට නම් මේ property එක විකුණන්නේ මේ property එකේ බරමයින්න තියෙනවා price එක determine කරගන්න. එහෙම නැත්නම් මොකක් හරි test එකක් කරන්න තියෙනවා price එක determine කරන්න. price එක determine කරගන්න මේ test එක කරනකම් සහ test එක කරලා buyerව notify කරනකම් property එක pass වෙන්නේ නැහැ කියලා කියනවා. contract එක මේට් වෙලා තිබුණත් උන් contract එකට එළඹෙලා තිබුණත් අර general rule එකේ විදිහට property එක pass වෙන්නේ නැහැ until such test or some other act has been done for the purpose of ascertaining the price. Right? Right. දැන් අපි කතා කරන්න යන්නේ තුන්වෙනි රූල් එකේ යටතටම අදාළ වෙන කේස් එකක්. අර අපි කියවනේ price එක determine කර ගැනීම සම්බන්ධයෙන් Lord Eldon versus Headley Bros. මෙතනදී they have agreed for a sold a haystack. Price paid at once, liable to adjustment when hay weighed on delivery. දැන් ඔයා කඩේකට ගිහිල්ලා මේ haystack එකක් අරගන්නවා. අරගෙන ඉවරලා ඔයා price එක ඒ වෙලාවෙම determine කරලා ඒ අදාළ මුදල ගෙවනවා. Price paid at once. Right? වටිනාකම ගෙවලා ඉවරයි. වටිනාකම determine කරලා ඉවරයි. හැබැයි determine කරලා ඉවරුනාට delivery එකේදී සමාලාට මේක වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්. ඒ adjustment වලට යටත්ව තමයි මෙයාලා මේ price එක pay කරේ. දැන් ප්‍රශ්නයක් එනවා මෙතනදී property එක transfer වෙන්නේ කොයි අවස්ථාවේදීද කියලා. මේක rule number 1 එකටද වැටෙන්නේ rule number 3 එකටද වැටෙන්නේ කියලා. rule number 1 එකට වැටෙනවා නම් මේ property එක transfer වෙන්නේ මේ payment එක කරලා contract එකට ඇති වෙච්ච අවස්ථාවේදී delivery එකේ immaterial. මොකද wait කරන්න delivery එකේ immaterial නිසා ඒ අවස්ථාවේදීම තමයි property එක pass වෙන්නේ. Right? හැබැයි rule number 3 එක apply වෙනවා නම් ඒ contract එකට එළඹිච්ච අවස්ථාවේදී නෙමෙයි property එක pass වෙන්නේ. delivery එක කරලා ඉවර වෙලා තමයි property එක pass වෙන්නේ. අර measurement එක කරාට පස්සේ දැන් rule number 3 එකේ කියනවා ascertaining the price. දැන් price එක determine කරගන්න ඕන කරන ඒ weight කිරීමක් measure කිරීමක් කරලා ඒ කාරණාව බයර්ට notify කරාම තමයි property එක pass වෙන්නේ කියලා කියනවා. එතකොට rule number 3 වලටද මේක වැටෙන්නේ rule number 1 වලටද වැටෙන්නේ කියන එක determine කරගන්න courts වලට සිද්ධ වෙනවා. එතකොට දැන් මෙයාලා term එකක් දානවානේ liable to adjustment. මෙතනදී courts කියනවා මෙතනදී weight කිරීම කරන්න තිබුණේ adjustment එක. section 19 rule 3 කියන්නේ adjustment of price නෙමේ ascertaining the price. price එක determine කරගන්න එකයි වැදගත් වෙන්නේ. එහෙම නැතුව adjustment කරන එකක් නෙමෙයි. දැන් මෙතනදී price එක determine කරලා ඒ price එක pay කරලා ඉවරයි. adjustment කරන්නයි measurement එක කරන්න තියෙන්නේ. ඒ නිසා courts කියනවා rule 3 apply වෙන්නේ නැහැ. මෙතනට apply වෙන්නේ rule number 1 එක. contract එකට එළඹෙන අවස්ථාවේදීම property එක transfer වෙනවා කියලා කියනවා sellerගෙන් buyerට. Weight was not to ascertain the price but to adjust the price. Rule number 3 says if the act has to be done by the seller for the purpose of ascertaining the price. Now, but in this situation, the weighting has to be done for the purpose of adjusting the price, not for the ascertainment of price. In such instances, rule number 3 does not apply. Rule number 1 apply to the situation. දැන් ඔයාලට තේරෙනවා ඇති ඇයි මේ rules දාලා තියෙන්නේ scenario එකක් දුන්නම ඔයාලට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ scenario එක වැටෙන්නේ කොයි rule එක යටතද කියලා. ඒකෙන් ඔයාලා ascertain කරගන්න ඕනේ intention එක. ඒ ඔස්සේ ඔයාලා section 17 ගලපලා කියන්න ඕනේ. section 18 ගලපලා කියන්න ඕනේ. මේ හේතුව නිසා intention එක පෙන්눔 කරන්නේ මෙන්න මේ අවස්ථාවේදී. එහෙනම් property එක transfer වෙන්නේ මෙන්න මේ අවස්ථාවේදී කියලා ඔයාලා conclude කරන්නට ඕනේ. දැන් අපි කතා කරන්න යන්නේ හතරවෙනි රූල් එක. අපි දැන් රූල් 3ක් කතා කරා. right? හතරවෙනි රූල් එකේ ඇවිල්ලා තියෙන්නේ approval of sale return. right?
යම් කිසි good එකක් ඩිලිවර් කරනවා නම් බයර් කෙනෙක්ට මේක විකිණීම හෝ නැවතීමේ purpose එක. ඒ කියන්නේ අර අපි බ්‍රෝකර් කෙනෙක් විදිහට වාහනයක් තියෙනවා A කියලා පුද්ගලයෙක් ළඟ. මේක එයා B කියන පුද්ගලයාට ලබා දෙනවා. මේ වාහනේ පුළුවන් නම් විකුණන්න බැරි වුණොත් එහෙම ආපසු මට එවන්න. විකුණුවොත් එහෙම ඒ විකුණන පුද්ගලයාට මේක විකුණලා මුදල් ටික මට එවන්න කියලා අර sale or return එක්ක විකුණන්න නැත්නම් return කරන්න කියන පදනම මත goods deliver කරනවා buyer කෙනෙක්ට. Now the question arises, when will be the property will be passes to the buyer? The property passes to the buyer when buyer approves or acceptance to the seller or any other act adapt in the transaction. මේ අවස්ථාවේදී දැන් කොයි අවස්ථාවේදී intention එක determine කරගන්න පුළුවන් ඉන්නේ එක්ක buyer approve කරොත් එහෙම accept the seller මේක විකිණීම කරපු අවස්ථාවක හරි එහෙමත් නැත්නම් මේ විකිණීමට අදාළ transaction එකට හරියන ක්‍රියාවක් කරොත් හරි අපි මේක case එකකින් කියනකොට ඔයාලට තව මේක පැහැදිලි වෙයි. දැනට theory කොලුවට ගන්න බලන්න. If he does not signify approval and return the goods without giving notice of rejection, property passes if a time fixed for a return and at the expiration of the time. If no time has been fixed, expiration of a reasonable time. දැන් ප්‍රශ්නයක් ඇති වෙනවා. sale or return මත පදනම යටතේ property එකක් වාහනයක් B කියන පුද්ගලයාට දැන් යවුවා. right? දැන් මෙතන කියනවානේ විකුණන්න බැරි නම් මට යවන්න කියලා. මේ return කරන්න ඕනේ කාලයක් ඒ දන්වන්නේ නැහැ. return කරන්න ඕනේ කාලයක් ඒ දන්වන්නේ නැත්තම් fix කරලා නැත්තම් time period එක expiration of a reasonable time. එතකොට මේ reasonable කියන එක determine කරගන්න ඕනේ facts එක. අපි ඊළඟ case එකේදී බලමු කොහොමද මේ reasonable කියන එක determine කරගන්න කියලා. එහෙම reasonable time එකක් ඇතුළතදී මෙයා return කරේ නැත්තම් ඒට නැවතත් මේ property එක මෙතනදී මේ rule එකට අනුව deem කරනවා property එක transfer වෙලා තියෙනවා කියලා Bට තවදුරටත් property එක තියෙන්නේ ඒකේ ownership එක යටතේ නෙමෙයි. property has been transferred to the B if he has not given the rejection notice or if he do not return the property within a reasonable time. හැබැයි A මේ Bට property එක යවනකොට එයා කියනවා නම් මම මාස 6ක කාලයක් දෙන්නම්. මාස 6ක් ඇතුළතදී පුළුවන් නම් විකුණන්න නැත්නම් මට ආයෙවන්න කියලා. මාස 6ක් යනකම් මේ property එකේ ownership එක තියෙන්නේ A ළඟ. property එක transfer වෙන්නේ නැහැ Bට. ownership එක transfer වෙන්නේ නැහැ Bට. නමුත් මාස 7ක් ගියාට පස්සේ මාස 8ක් ගියාට පස්සේ මේ මාස 6ට වඩා වැඩි කාලයක් ගියාට පස්සේ B මේ property එක තාමත් return කරන්න නැතුව තියාගෙන ඉන්නවා නම් එතකොට ඒ අදාළ කාලය expire වුණාට පස්සේ if a time fixed for a return and at the expiration of the time property is deemed to be passes to B. ඒ property එක එතකොට B ට transfer වෙනවා කියලා කියනවා. ownership එක transfer වෙනවා කියලා කියනවා. ඒ අදාළ fix කරපු time period එක expire වුණාට පස්සේ time period එක fix කරේ නැත්තම් expiration on a reasonable time. right. දැන් අපි මෙතනදී case එකක් බලමු. Pool versus Smith Car Sale Wilhelm Limited. මෙතනදී වෙන්නේ car was left by plaintiff with a dealer on a sale or return basis. දැන් car එකක් dealer කෙනෙක්ට දීලා යනවා. මේක පුළුවන් නම් විකුණන්න නැත්තම් මට ආයෙවන්න. sale or return basis එකෙන් dealer කෙනෙක්ට දීලා යනවා. මේ car එක return කරනවා මේ dealer විසින් මාස 3කට පස්සේ. the car was returned after 3 months in damaged state. වාහනයට ගොඩක් damage වෙලා මාස 3කට පස්සේ මොකද කරන්නේ? damage වෙච්ච වාහනයක් මෙයා return කරනවා. right? මේ return කරන්නේත් මේ මාස 3 ඇතුළතදී මේ owner එහෙම නැත්නම් මේ නඩුව දාන plaintiff request කිහිපයක්ම කරනවා. he had made several requests to return the property. එයා කියනවා මේක විකුණන්නේ නැත්තම් මට එවන්න. ඒ වගේ රික්වෙස්ට් කිහිපයක්ම කරනවා. නමුත් මෙයා රිටර්න් කරන්නේ නැහැ. එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකකදී ඩැමේජ් වෙච්ච වාහනයක් මාස 3කට පස්සේ මේ ඩීලර් විසින් රිටර්න් කරනවා මට මේක විකුණන්න උනේ නැහැ කියලා. දැන් කෝට් එකට ප්‍රශ්නයක් එනවා. කොයි අවස්ථාවේදීද ප්‍රොපර්ටි එක රිටර්න් උනේ? දැන් මේ ඩැමේජ් වෙච්ච එක ප්‍රොපර්ටි එකට ඩැමේජ් එකක් වුණා නම් මේ ඩැමේජ් එක දැන් කවුරු හරි දරන්නේ නේද? රිස්ක් එක කවුද දරන්නේ? රිස්ක් එක දරන්න ඕනේ ප්‍රොපර්ටි එකේ ඕනර්ෂිප් එක තියෙන කෙනා. ඕනර්ෂිප් එක කෙනෙක්ට යන්නේ ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණාම. එතකොට ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණේ කොයි අවස්ථාවේද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මෙතනදී කියනවා ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙනවා කියලා කියනවා. මෙයාලා ෆික්ස් ටයිම් එකක් දීලා තිබ්බනම් ඒ ෆික්ස් ටයිම් එක ඇතුළතදී රිටර්න් කරේ නැත්තම් එතකොට ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වුණා කියලා කියනවා. දැන් මෙතනදී ෆික්ස් ටයිම් එකක්
දෙන්න එකක වෙලා නැහැ. එහෙනම් මේක ප්‍රොපර්ටි එක ට්‍රාන්ස්ෆර් වෙන්නේ රීසනබල් ටයිම් එකකින්. එතකොට මේ රීසනබල් ටයිම් එක එක්ස්පයර් වෙලා නම් මේ ලයබිලිටි එක දරන්න ඕනේ ඩීලර්. ෆික්ස් ටයිම් එකක් එක්ස්පයර් වෙලා නැත්නම් මේ ලයබිලිටි එක දරන්න ඕනේ. එහෙමත් නැත්නම් මේකේ කේස් එක විදිහට නම් ප්ලේන්ටිෆ්. රයිට්? මේක දරන්න ඕනේ ඩීලර්. එහෙමත් නැත්නම් ඩිෆෙන්ඩන්ට්. රයිට්? ඔය ආදී විදිහට තමයි තියෙන්නේ. දැන් ප්‍රශ්න තියෙන්නේ මේක රීසනබල් ටයිම් එක මොකක්ද කියලා. මාස 3ක් කියන එක රීසනබල් ටයිම් එකක්ද? කෝට්ස් කියනවා රික්වෙස්ට් ගොඩක් කරලා තියෙද්දිත් මෙයා ඒක රිටර්න් කරේ නැත්තම් මාස 3ක් කියලා කියන්නේ car was not returned within a reasonable time. reasonable time එක expire වෙලා තියෙනවා කියලා කියනවා. ඒ නිසා defendant liable කියලා කියනවා මෙන්න මේ damage එකට. මොකද risk එක pass වෙලා තියෙනවා. මේ risk එක දරන්න ඕනේ owner විසින්. right? මේ risk එක දරන්න ඕනේ owner විසින්. එතකොට බලනවා කවුද owner කියලා. owner බලනකොට බලනවා කාටද මේකේ transfer වෙලා තියෙනවද කියලා property එක. property එක transfer වෙලා තියෙද්දි මෙයාලා කියනවා reasonable time එකක් lapse වෙලා නිසා defendant තමයි දැන් මේ property එක transfer වෙලා තියෙන්නේ. ඔහුට තමයි ownership එක තියෙන්නේ. ඒ නිසා ඔහු liable වෙනවා මේ risk එක දරන්න කියලා court sell කරනවා. ඔහු විසින්. එතකොට මේ rule 4 යටතේදී property එක transfer වීම නිසා මේ වෙච්ච damage එකේ risk එක දරන්න ඕනේ. මේ පුද්ගලයානේ මේ risk එක දරන්න ඕනේ. plaintiff නේ මේ risk එක දරන්න ඕනේ. dealer තමයි දැන් risk එක දරන්න ඕනේ කියලා court held කරන. ඕක තමයි rule 4න් සඳහන් කරන්නේ. දැන් ආයි පාරක් මෙන්න මේ section එක කියවලා බලන්න. මේ case එකේ තිබිච්ච ID එකත් එක්ක ඔයාලට දැන් ID එකක් එනවාද කියලා කොහොමද rule number 4 එක යටතේදී parties වල intention එක ascertain කරේ කියලා. right. දැන් අපි කතා කරන්න යන්නේ පස්වෙනි rule එක. මෙතනදී කියනවා contract for sale of unascertained good. අපි දැන් මෙච්චරලා කතා කරේ ascertain කරන specific good එකකට. contract of sale එකක් ඇති වෙනවා නම් unascertained good එකකට. එහෙමත් නැත්නම් future good එකකට. right? By its description, goods of that description in a deliverable state. මේක දැන් deliver කරන්න පුළුවන් state එකක තියෙනවා. එහෙනම් මේ deliverable state එකේ තියෙන property එක unconditionally appropriate කරොත් with the assent of the buyer, then the property shall passes to the buyer. දැන් මොකද්ද මේ කියන්නේ? යම් කිසි property එකක් future good එකක් අපි දැන් එක්තරා ආයතනයකට ගිහිල්ලා වාහනයක් මිලදී ගන්න හදනවා. එතකොට එයාලා කියනවා තාම වාහනේ ඇවිල්ලා නැහැ. වාහනේ තාම වරායේ තියෙන්නේ නැවේ එන ගමන් තියෙන්නේ. මේ වාහනේ ආවට පස්සේ ආට විකුණන්න පුළුවන්. දැන් මේක deliverable state එකේ තියෙන. දැන් මෙයාලා contract for sale එකකට එනවා. future good එකක් එහෙම නැත්නම් unascertained good එකකට. මේ unascertained good එක කොයි අවස්ථාවේදීද බයට පාස් වෙන්නේ? දැන් මේ නැවේ වාහනේ එනකොට damage එකක් වුණොත් එහෙම මේ damage එක කවුද දරන්නේ කියන ප්‍රශ්නේදී මේ risk එක කවුද දරන්නේ කියන එක decide කරනකොට කාටද දැන් මේ property එකේ title එක property එක transfer වෙලා තියෙනවද නැද්ද කියන එක decide කර ගැනීම වැදගත් වෙනවා. ඒක decide කරගන්න පුළුවන් වෙන්නේ if the party has unconditionally appropriate. condition දාන්න නැතුව මේ unascertained good එක කවුරු හරි appropriate කරගන්නවා නම් එයාලගේ විදිහට එයාලා contract එකකින් ඒකට කැමති වෙනවා නම් with the assent of the buyer and seller. ඒ දෙන්නගේ එකකතාවය මත unconditionally appropriate කරගන්නවා නම් තාම දැකලවත් නැති වාහනය එවැනි අවස්ථාවකදී property deemed to be passes to the buyer. right? එහෙනම් මේ property එක ඒ විදිහට unconditionally appropriate කරොත් මේ වාහනයේ සම්බන්ධයෙන් risk එක දරන්න ඕනේ buyer විසින්. මොකද property එක pass වෙලා නිසා. right? ඊළඟට අපි කතා කරන්න යන්නේ right of disposal. මේක විතර ලොකු කාරණාවක් නෙමෙයි. seller reserves the right of disposal of goods until certain conditions fulfilled. right? sellerට පුළුවන් දැන් buyer මොන හරි payment එකක් කරනවා හරි මොන හරි conditions වගේ දාලා තියෙනවා නම් ඒ conditions fulfill වෙනවා නම් security එකක් විදිහට එයාට පුළුවන් dispose කරන්න නැතුව sellerට පුළුවන් ඒ right එක reserve කරගන්න. දැන් contract එකට එළඹෙන අවස්ථාවේදීම section 18ට අනුව contract එකට එළඹෙන අවස්ථාවේදීම property එක transfer වෙනවා. නමුත් එයාලා conditions මොන හරි දාලා තියෙනවා නම් contract එකට එළඹෙන්න කලින් sellerට පුළුවන් contract එකකින් ඔයාට මේක අයිති වෙන්න පුළුවන්. හැබැයි මම right to reserve the disposal මේකේ right එක මම reserve කරගන්නවා. dispose කරන්න නැතුව මේ right එක මම reserve කරගන්නවා. ඔයා ඒ අදාළ payment එක කරගන්නකම්. අර අපි කලින් කතා කරපු උදාහරණයේදී auction එකකදී වාහනයක් මිලදී ගන්නවා. auction එකේදී ඒ වාහනේ විකුණන්න කලින් contract එකට එළඹෙනවා. check එකකින් නම් payment එක කරන්නේ check එක
බැංක් එකෙන් approve කරනකම් right ඔයාට ටයිටල් එක පාස් වෙන්නේ නැහැ කියලා. එයා මොකද කරන්නේ? reserve the right of disposal. නැත්තම් auction එකකින් අර හැම එක fall කරපු ගමන් මේ property එක transfer වෙනවා. ownership එක ඔහුට යනවා. නමුත් ඒ ownership එක යන්න දෙන්නේ නැතුව ඒක dispose කරගන්න, ඒක reserve කරගන්න පුළුවන් disposal එක. දේපල පැවරීම, dispose කිරීම, තව කෙනෙක්ට දීම නොදී ඒක reserve කරගන්න පුළුවන් sellerට until the certain goods certain conditions fulfilled. මේ check එක බැංක් එකෙන් accept කරනවා කියන condition එක fulfill වෙනකම් sellerට පුළුවන් sellerට right එකක් තියෙනවා දේපල dispose කරන්න නැතුව ඒක reserve කරගන්න. එතකොට මේ කාරණාව ගැන කියනවා seller reserves the right of disposal of goods until certain conditions fulfilled. අර පස්වෙනි rule එකේම කියනවා seller කෙනෙක් කැරියර් කිරීම සඳහා යම්කිසි භාණ්ඩ ටිකක් කැරියර් කිරීම සඳහා අපි කියනක courier කරන්න ආයතනයකට දෙනවා. For the purpose of transmission to the buyer. Does not reserve the right of disposal. Deemed property passes to the buyer at once at the time of delivery to the carrier. But this rule must be read with section 17 කියලා කියනවා. මොකක්ද මේ කියන්නේ? දැන් seller කෙනෙක් ඉන්නවා. right? buyer කෙනෙක් ඉන්නවා. buyer මේ භාණ්ඩ ටික මිලදී ගන්න කැමතියි. කොහොම පස්සේ seller දැන් මේක deliver කරනවා. මේක deliver කරන්න එයා යන්නේ නැතුව එයා මොකද කරන්නේ? මේක තවත් පුද්ගලයෙක්ට බාර දෙනවා. මේක ගිහිල්ලා බයයට දෙන්න කියලා. seller delivers the good to a carrier for the purpose of transmission to the buyer. බයයට මේක දෙන්න කියලා carrier කරන ආයතනයකට මේ දේපල ලබා දෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී මේ seller does not reserve the right of disposal. dispose කිරීමේ right එකක් reserve කරගත්තේ නැත්නම් මේ carrierට මේ property එක දෙන අවස්ථාව the deemed property passes to the buyer at once the time of delivery to the carrier. carrierට මේ property එක දෙන අවස්ථාවේදී මේක අපි දුන්නේ ඔක්තෝබර් 3 වෙනිදා නම් මේ ඔක්තෝබර් 3 වෙනිදා සලකනවා මේ property එක බයර්ට transfer වෙච්ච දිනේ විදිහට. එතකොට මේ ඔක්තෝබර් 3 වෙනිදායින් පස්සේ මේ property එකට හානියක් වුණොත් ඒ property එකට වෙච්ච හානිය risk එක දරන්න ඕනේ buyer විසින්. ඔක්තෝබර් 3ට කලින් වෙනා නම් මොකක් හරි හානියක් ඒ හානිය දරන්න ඕනේ seller විසින්. හැබැයි මේ section එක කියවන්න කියනවා the rule must be read with section 17. දැන් ඔයාලට මතකද section 17 මොකක්ද කියන්නේ කියලා? මම කිව්වා section 17 වැදගත්කමක් තියෙනවා කියලා. section 17 කියනවා in a contract for sale property shall not transfer to the buyer until goods are ascertained. අර මම කිව්වා carrier කෙනෙක්ට දුන්නාම එයා මේ properties ආගේ ඒ කින පුද්ගලයාගේ property එකට අමතරව ඒ ආකාරයෙන්ම properties ගොඩක් මේ එකම වාහනේ අරගෙන යනවා නම් එවැනි අවස්ථාවක property එක ascertain කරලා නැත්නම් unascertain නම් අර rule එකෙන් කොහොම කිව්වත් section 17න් කියනවා මේ property එක pass වෙන්නේ නැහැ කියලා කියනවා බයර්ට. හැබැයි මේ property එක identify කරලා තියෙනවා නම් එතකොට ප්‍රශ්නයක් නැහැ. මේ section 19 පස්වෙනි rule එකේ කියන විදිහට 5.2 rule එක යටතේ කියන විදිහට property එක pass වෙනවා බයර්ට at the time the property being delivered to the carrier. right? ඊළඟට අපි ආයෙ කියනවා මේ section 20 කියනවා reservation of right of disposal ගැන. එතනදී කියනවා reservation of right mean reserving right to dispose the good until conditions imposed by the seller fulfill. seller condition එක fulfill කරලා තිනවා check එක pass වුණාම check එකෙන් bank එකෙන් accept කරාම තමයි property එක transfer වෙන්නේ කියලා. එතකම් මම මේකේ ownership එක තියාගන්නවා කියලා right එකක් reserve කරගන්නවා. එහෙනම් මේ condition එක fulfill වෙනකම් එයාට හැකියාවක් තියෙනවා right එක reserve කරන් ඉන්න property එක reserve කරන් ඉන්න බයර්ට property එක transfer වෙයි නොදී. ownership transfer to the buyer only when condition fulfilled. අර check එක bank එකෙන් accept කරාම තමයි එහෙනම් ownership එක transfer වෙන්නේ. delivery of the goods to the buyer is irrelevant. මේ අතර වාරයේදී buyer විසින් මේ වාහනේ පාවිච්චි කරත් බයර්ට මේක deliver වෙලා තිබුණත් ඒ කියන කාරණාව irrelevant. මොකද එයා right එකක් reserve කරන් තියෙන නිසා අන්න ඒ right එකක් reserve කරගැනීමේ හැකියාව තමයි section 20 subsection එක යටතේ දාලා තියෙන්නේ. ඔන්න ඔය කියන කාරණා තමයි ඉතින් අපිට මේ පාඩම යටතේ ඉගෙන ගන්න තියෙන මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් කලින් වීඩියෝස් වලදී වගේම මේ numbers ඔස්සේ අපිට ඔබගේ ගැටලු ඉදිරිපත් කළා. ඒ ගැටලු වලට අදාළ නිසි පිළිතුරක් අරගෙන
හොඳට මේ විභාගයට සූදානම් වෙන්න. Now